සූදානම් වෙන්නේ ඔයගොල්ලොන්ට මේ පාර ඒ කියන්නේ මේ පාර සාමාන්‍ය පෙළ විභාගය ලියන ඔයගොල්ලොන්ට උසස් පෙළ උගන්වන ගුරුවරු විදියට අයිට ඔයගොල්ලොන්ට උදව්වක් දෙන්නේ කොහොමද කියන එක ගැන බලන්න. අපි ඔය ඉංග්‍රීසි උගන්වන කුමාර හෙට්ටිආරච්චි ගුරුතුමා විසින් සම්බන්ධ කරලා තිබුණා ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්න ගෲප් කීපයකට. ඉතින් ඒකේ ඉන්න ළමයින්ගේ අදහස් අනුව සමහර ළමයින්ට අමාරුයි කියන ගැටලු පාඩම් කොටස් තියෙනවා කියලා කිව්වා. ඉතින් අපි ගෲප් එකකට සම්බන්ධ වෙලා නිකම් මේ ඒක ඉඳලා වැඩක් නැහැනේ. එහෙනම් අපි සම්බන්ධ වෙනවා නම් මොනවා හරි දෙයක් කරන්න බලාපොරොත්තු වෙමින් තමයි අපි සම්බන්ධ වීම කරන්න ඕන. එහෙම නැත්නම් ඒකේ කිසි තේරුමක් නැති දෙයක් වෙනවා. ඒ නිසා තමයි හිතුවේ ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලු කොටස් තියෙනවා නම් ඒ වගේ කොටස් निराකරණය කරලා දෙන්න. මේ පන්තියක් කරන එකක් නෙවෙයි. රයිට් අපි සාමාන්‍ය පෙළ පන්ති කරන්නේ නැහැ. රයිට් අපි උසස් පෙළ පන්ති මම උසස් පෙළ සංයුක්ත ගණිත විෂය උගන්වන්නේ. එතකොට මම කිසිසේත්ම සාමාන්‍ය පෙළ පන්තියක් කරන කෙනෙක් නෙවෙයි. මේ ඔයගොල්ලන්ට A level වලදී හමුවන විවිධ කොටස් තියෙනවා. ඒවා අපිට පුළුවන් ආකාරයට පැහැදිලි කරලා දෙන්න. රයිට් අපි O level ගුරුවරු නොවන නිසා අපිට පුළුවන් විදියට අපි උත්සාහ කරන ඕගොල්ලොන්ට යම්කිසි දෙයක් දෙන්න. මේ පාසල් පැවැත්වෙන්නේ නැහැ මේ කාලය තුල ගොඩක් අයට. රයිට් උපකාරක පන්ති පැවැත්වෙන්නේ නැහැ. සෑම දෙයක්ම ඔන්ලයින් ක්‍රමයට යන්නේ. ඒ නිසා ලොකු ගැටලු සහගත තත්ත්වයක් ගොඩක් අයට මතුවලා තියෙනවා. ඒ නිසා අපි ඕගොල්ලොන්ට උදව්වකුයි මේ දෙන්න උත්සාහ කරන්නේ. රයිට් පුළුවන් පරිමේ අපි මේ දේ කරන්නම්. මේක දැන් වීඩියෝ තුලින් තමයි යන්නේ. එක වීඩියෝ එකක් අපිට රෙකෝඩ් කරන්න පුළුවන් ටයිම් රේන්ජ් එක තියෙන විනාඩි 30යි. රයිට් මොකද අපි ෆෝන් එක මම ෆෝන් එක යූස් කරලා රෙකෝඩ් කරන්නේ. ඒ නිසා විනාඩි 30 කොටස් විදියට. එතකොට ඕගොල්ලොන්ට එක වීඩියෝ එකක් බලන්න ලොකු data ප්‍රමාණයක් වැය වෙන්නේ නැහැ. කොහොමත් ඕගොල්ලෝ අර තියෙන ඕගොල්ලෝගේ learning package එක දාගෙන තියෙනවා නම් ඒ වගේ YouTube free. ඒ නිසා right මගේ උසස් පෙළ අය ළමයින්ට YouTube channel එකක් තියෙනවා. ඒකටම තමයි ඕගොල්ලෝගේ videos දාන්නේ. සමහරක් විට විවේචන එල්ල වෙයිද කියන ගැටලුවක් තියෙනවා. right මොකද උසස් පෙළ කරන ගුරුවරයෙක් විදියට සාමාන්‍ය පෙළ ළමයින්ට මේ පාඩමක වීඩියෝ එකක් දැම්ම කියලා කිව්වම සෑහෙන විවේචන එල්ල වෙන්න පුළුවන්. right නමුත් මේ කරන්නේ උදව්වක් කියලා හිතාගෙන රයිට් ඕගොල්ලොන්ට උදව්වක් වෙන්න ළමයින්ට උදව්වක් වෙනවා නම් රයිට් කවුරු මොනවා කිව්වත් අපිට වැඩක් නැහැ. රයිට් ඒ නිසා ළමයින්ට උදව්වක් දෙන්න තමයි මේ දේ මේ විදියට යන්න කරගෙන යන්නේ. එහෙනම් රයිට් ඕගොල්ලෝ මුලින්ම ළමයි බහුතරයක් දෙනාගේ ඉල්ලීම තිබුණා සර් න්‍යාස පාඩම තේරෙන්නේ නැහැ පොඩ්ඩක් කියලා දෙන්න කියලා. රයිට් උත්සාහ කරන ඕගොල්ලොන්ට න්‍යාස පාඩම කියලා දෙන්න. න්‍යාස කියන්නේ මොකක්ද? න්‍යාසවල තියෙන ගණිත කර්ම මොනවද කියලා. රයිට් මාතෘකාව න්‍යාස කැමති අයට නෝට් එකක් විදියට දෙන්නම්. ඒක ලියා ගන්න. රයිට් නැත්නම් මේක අහගෙන ඉන්න තමන් ගාව නෝට් එකක් ඇති. ගහගෙන හිටියොත් තවන්ට වැඩි දුරට තේරුම් ගැනීමක් කරන්න පුළුවන්. රයිට් මොකක්ද ළමයි මේ න්‍යාස කියන්නේ? රයිට් ඕගොල්ලොන්ට සරල අර්ථ දැක්වීමක් විදියට මම දුන්නොත් මේ න්‍යාස කියලා කියන්නේ ළමයි ඍජු කෝණාශ්‍රාකාර ආකාරයට සකසපු ලද දත්ත සමූහයක්. ඍජු කෝණාශ්‍රාකාර ආකාර විදියට සකසපු දත්ත සමූහයකට කියනවා දරුවනේ මේ න්‍යාස කියලා. right මේ ඍජු කෝණාශ්‍ර ආකාර විදියට සකසන දත්ත මොනවද මේ දත්ත කියලා කියන්නේ? දත්ත කියලා කියන්නේ ළමයි අපි විවිධ දේවල් පිළිබඳ ලබාගත් සංඛ්‍යාත්මක අගයන්. සංඛ්‍යාත්මක අගයන්. right ඒ කියන්නේ ඕගොල්ලොන්ට සංඛ්‍යානය කියලා කොටසක් තියෙනවා. ඒකේ දත්ත නිරූපණය කියලා කොටසක් තියෙනවා ළමයි. දත්ත වගුගත කර දැක්වීම. එතකොට මේ අපි වගුවක් තුල දත්ත දක්වනවනේ. අන්නේ වගුවක් තුල දක්වන දත්ත වගුවකින් තොරව ඍජු කෝණාශ්‍රයක් විදියට සකසලා දැක්වුවොත් අන්න ඒකට අපි කියනවා ළමයි න්‍යාසයක් කියලා. right ඒකට ඕගොල්ලෝගේ අච්චුපොත මම මේ යමේකින් ඉල්ලන් ආවා. මේකේ සඳහන් කරලා තියෙනවා 1754 දී බ්‍රිතාන්‍ය ජාතික ගණිතඥයෙක් වන
ආතර් කේලි. right? ආතර් කේලි මෙන්න මේ පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරා කියලා. මම ඕගොල්ලොන්ට අච්චු පොතේ තියෙන උදාහරණයම අරගෙන වැඩිදුරටත් පැහැදිලිව කියලා දෙන්නම් කොහොමද මේ න්‍යාසයක් මේ වගුවක තියෙන දත්ත ටික අන්තර්ගත කරලා අරගන්නේ කියන එක. right? මේ බලන්න. මේකේ දීලා තියෙනවා ළමයි 3 දෙනෙක් විෂයන් දෙකකට ලබාගත් ලකුණු. විෂයන් දෙකකට ගණිතය විද්‍යාව කියන විෂයන් වලට ලබාගත් ලකුණු දීලා තියෙනවා. ගණිතය විද්‍යාව කියන විෂයන් වලට සිසුන් 3 දෙනෙක් ලබාගත් ලකුණු. විමල් ෆාරුක් රාදා කියන 3 දෙනා. මෙන්න මේ 3 දෙනා විමල් ගණිතයට 75යි විද්‍යාවට 66යි. ඊළඟට මේකේ 72යි මේක 70යි. මේක 63යි මේක 81යි. right? ඔන්න ඔය විදියට. දැන් ළමයි ඔය වගුවේ තියෙන දත්ත සෙට් එක. මේ දත්ත කියලා කියන්නේ මෙන්න මේවා. විමල්ගේ ගණිතය ලකුණු, විමල්ගේ විද්‍යාව ලකුණු, ෆාරුක්ගේ ගණිතය ලකුණු, ෆාරුක්ගේ විද්‍යාව ලකුණු, රාදාගේ ගණිතය ලකුණු, රාදාගේ විද්‍යාව ලකුණු. අපිට මේක යම්කිසි තීන්දුවකට ඇවිල්ලා ළමයි මේ වගුවෙන් අපිට මේ විෂයන් සහ ළමයි කියන අය අයින් කරන්න පුළුවන්. මේ වගුවෙන් විෂයන් සහ ළමයි කියන අය අයින් කරන්න පුළුවන්. මෙන්න මේ කියන වගුවේ කොටසයි මේ කොටසයි අයින් කරමු. ඒ අයින් කරාට පස්සේ ළමයි මේ තුල්‍ය ලකුණක් දැම්මේ අපිට එන්නේ 75 මෙතනින් එනවා 66 මෙතනින් එනවා 72 70 මෙතනින් එනවා 63යි 81යි. මේකට අපි වරහණක් දාගත්තොත් මේ බලන්න දැන් මේ වගුවෙන් ළමයින්ගේ නම් සහ විෂයන් කියන ඒවා අයින් වෙලා තියෙනවා. අපි එළඹෙන තීරණය තමයි මෙන්න මේ පැත්තට ගියොත් මෙන්න මේ එක පේලියේ තියෙන්නේ ළමයිගේ ලකුණු. මේ පැත්තට ගියොත් මේ එක අයගේ තියෙන්නේ එක් විෂය. ඒ බලන්න පහළට එනකොට විමල් සෙට් වෙනවා. ඊළඟට ෆාරුක් සෙට් වෙන්නේ. මේ රාදා සෙට් වෙන්නේ. නමුත් ඒ වගුවේ කොටස අපි අයින් කළා. අපි දන්නවනම් මේකේ පහළට ළමයිගේ නම් තියෙන්නේ ළමයි 3 දෙනා විමල් ෆාරුක් රාදා කියලා. අපි දැනගෙන ඉන්න දේවල් නම් ළමයි නැවත ඒක වගුවක් තුල දක්වනකොට ඒ ටික වැඩක් නෑනේ. අපි දන්නවනම් පළවෙනියට විමල්ගේ ලකුණු, දෙවැනියට ෆාරුක්ගේ ලකුණු, තුන්වෙනියට රාදාගේ ලකුණු නම් නේද? ඒක දන්නවනම් ඒ ටික වැඩක් නෑනේ, අයින් කරා. මේ බලන්න ගණිතය විද්‍යාව. එහෙනම් මේ පැත්තට යනකොට මුලින් සෙට් වෙන්නේ මේගොල්ලෝගේ ගණිතය ලකුණු. දෙවැනියට සෙට් වෙන්නේ විද්‍යාව ලකුණු. තව එකක් තිබුණා නම් ඉංග්‍රීසි කියලා. තුන්වෙනියට සෙට් වෙන්නේ ඉංග්‍රීසි ලකුණු කියලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ පේලියෙන් නිරූපණය වෙන සියල්ල විමල්ගේ ලකුණු. දෙවනි පේලියෙන් නිරූපණය වන සියල්ල ෆාරුක්ගේ ලකුණු. තුන්වෙනි පේලියෙන් නිරූපණය වන සියල්ල කාගේ ලකුණුද?
රාදාගේ ලකුණු. මේ පේලියේ තියෙන රාදගේ ලකුණු. මේ පේලියේ ෆාරුක්ගේ ලකුණු. මේ පේලියේ විමල්ගේ ලකුණු. එහෙනම් මේ පහළට තියෙන පේලි වලින් එක් ළමයා නිරූපණය වෙනවා. මේ පැත්තට අපි සියනේවට කියනවා ළමයි පේලි. පේලියක් මේ පේලියක්. අරහට පේලියක්. මේ බලන්න ඊළඟට මෙන්න මේ තීරය. මේ තීරය. අයි මේ කොලම් එක මේ පැත්තට රෝ මේ පැත්තට කොලම් මේකේ අපි මේ තීරය අරගත්තොත් right මේ තීරයේ මේ තියෙන සම්පූර්ණ ගණිත ලකුණු. මේ තීරයේ තියෙන එක් ළමයාගේ ගණිත ලකුණු. මේ තීරයේ තියෙන එක් ළමයාගේ විද්‍යාව ලකුණු. එහෙනම් පේලි මගින් ළමයි තීර මගින් විෂයන්. එතකොට මෙහෙට තියෙන පේලි ගණනින් අපි ගත්ත ළමයි ගාන එනවා. අපි ගත්ත ළමයි ගාන. මෙහෙට තියෙන තීර වලින් අපි ගත්ත විෂයන් ගණන එනවා. එයි මේ විමල්, ෆාරුක්, රාදා. තව හිටියනම් ඒගොල්ලොන්ට තව පේලි එන්න ඕන. තව පේලි එන්න ඕන. එතකොට පේලි ගණනින් අපි ලකුණු ලබා ගත්ත සිසුන් නැත්තම් අපි උගන්නන පන්තියක් නම් ඒ පන්තියේ ඉන්න සිසුන් නේද? පන්තියේ උගන්වන ලබන විෂයන් තීර වලින් ලැබෙනවා. එහෙනම් මෙන්න මේ වගේ වගුවක තියෙන දත්ත ටිකක් අපේ වගුවක තියෙන දත්ත ටික ඍජු කෝණාශ්‍රාකාර විදියට. දැන් මේක ඍජු කෝණයක්නේ. දත්ත ටික නේද ඍජු කෝණයක් විදියට තියෙන්නේ. මෙන්න මේ විදියට ලකුණු කරොත් ළමයි අපි මේකට කියනවා න්‍යාසයක් කියලා. මේ අපි කරන්නේ දත්ත සමූහයක් කෙටි කර දැක්වීම. මෙතන කෙටි වුණාද කියලා කියන්නේ මේ ටික මෙතෙන්ට එනකොට කෙටි වීමක් වුණාද නැද්ද කියලා බලන්න. මේ ටික මෙතෙන්ට එනකොට කෙටි වීමක් වුණාද නැද්ද? right මෙන්න මේකේ මේ වගුවේ මේ කෑල්ලයි දෙකම අයින් වුණා. මේක මෙතෙන්ට එනකොට කෙටි වීමක්. right අපි හැමදේම ළමයි පහසුවෙන් කරගන්නනේ බලන්නේ නේද? අපි කම්පියුටරේ භාවිත කරන්නේ යම් දේවල් පහසුවෙන් කරගන්න. ගණක යන්ත්‍රය භාවිතා කරන්නේ යම් දේවල් පහසුවෙන් කරගන්න. එහෙනම් මේකත් අපි මේ දත්ත සමූහයක නිරූපණය පහසු කරගන්න භාවිතා කරනවා න්‍යාස කියන මූල ධර්මය. right මේකම ළමයි මේකම තව විදියකට අපිට ගන්න පුළුවන්. ඕකම තව විදියකට මේ බලන්න මෙහෙම ගන්න පුළුවන් නේද කියලා. ඕකම තව විදියකට ගන්න පුළුවන් මේ විදියට. right ඕකම තව විදියකට ගන්න පුළුවන්. මේ බලන්න මෙතනින් විමල් මේකේ ෆාරුක් මේකේ රාදා. උඩ මෙහෙන් දෙකක් එනවා. ඔය දත්ත ටිකම අපිට මෙන්න මේ දෙවිදියට වගුව දෙවිදියකට ගන්න පුළුවන්. මේකේ ගණිතය මේකේ විද්‍යාව. අයි ගණිතයට විමල්ගේ ලකුණු 75යි මේක 66යි. මේක 72යි මේක 70යි. මේකේ 63යි 81යි. ඒකේ 63යි 81යි. ඒ මොනවද බලන්න. මේ ගණිතය විද්‍යාව විමල් ෆාරුක් රාද කියන ටික අයින් කරලා අපිට මේ ටික මෙහෙම ගන්න පුළුවන්. 75 72 63 66 70 81. එතකොට මෙයාගේ දරුවනේ මේ පැත්තට නිරූපණය වෙන්නේ ළමයි. මේ පැත්තට නිරූපණය වෙන්නේ විෂය. මේ ළමයි මේක අයිති. මෙහෙට යනකොට මෙන්න මේ පළවෙනි කෑල්ල අයිති විමල්ට. පළවෙනි තීරයේ තියෙන ටික අයිති විමල්ට. ඒ තීරයේ පළමු පේලේ අයිති වෙන්නේ ගණිතයට, දෙවෙනි පේලිය අයිති වෙන්නේ විද්‍යාවට. ඌ එතන දෙවෙනි තීරින් එකට මෙන්න මූට ගියාම මේකේ පළවෙනි පේලිය අයිති වෙන්නේ ගණිතය ලකුණ,
දෙවනි පේලියයි තියෙන්නේ විද්‍යාව ලකුණ. මෙතන මේකට ආවා. මේකේ පළවෙනි පේලිය ගණිතය ලකුණ, දෙවනි පේලිය කියන්නේ විද්‍යාව ලකුණ. එතකොට අයි මේකේ අපිට මේ එක් පේලියෙන් දැන් අරකේ පේලි වලින් ආවේ ළමයි විෂයනේ. පේලි වලින් විෂය නේද? මේක මෙහෙම දක්වමු. මේක මෙහෙම දක්වමු. පේලි වලින් එන්නේ ළමයි. තීර වලින් එන්නේ කවුද? පේලිය මේකේ විෂය. right? පේලියේ ළමයි තීරවල විෂය. මේ තීරවල තියෙන්නේ ගණිතය ලකුණු, විද්‍යාව ලකුණු, විෂය. පේලිවල විමල්, ෆාරු, රාදා. මේකේ අනිත් පැත්ත ළමයි. මේකේ අනිත් පැත්ත. මේකේ පේලිවල ඉන්නේ කවුද බලන්න. පේලිවල මෙහෙට තියෙන්නේ මේ පේලිය. මෙන්න මේ කොටුවයි කාටද? ගණිතයට. ගණිතය කියන්නේ නමක්, ළමෙක් නෙවෙයි විෂයක්. තීරවල මේ තීරේ විමල්, මේ තීරේ ෆාරු, මේ තීරේ කවුද? රාදා. දෙක වෙනස් වුණා. පේලි ළමයි, අරකේ විෂය. මේකේ විෂය, අරකේ රාදා නෙවෙයි. ළමයි. මේ ළමයි. හරිද? එහෙනම් මේකේ මේ වගුවේ තිබුණු මේ කෑලි දෙක එපා කියලා විසිකරා. අපිට ඕනේ නැහැ. අපිට වැඩක් නැහැ ඕවා. මේක අයින් කරලා විසි කරලා දැම්ම මොකද ඉඩ ගොඩක් යනවා. අපෝ ඕවා ලියන්න බෑ මේ දවස්වල ගණන් වැඩි. නේද? පොත්වල ගණන් වැඩි. ඒකින් ඔහොම ලියන්න බෑ. ඕවා අපිට වැඩක් නැහැ. මේ කෑල්ල විතරක් ලියාගත්ත නැති කියලා. එහෙනම් මෙන්න මේ දත්ත සමූහයක් නේද? දත්ත සමූහයක් පේලි වලින් නිරූපණය වෙන්නේ කවුද? තීර වලින් නිරූපණය වෙන්නේ කවුද කියලා අර්ථ ගන්වමින් ඍජු කෝණාශ්‍රාකාර විදියට ලකුණු කරොත් ඒකට අපි කියනවා න්‍යාසයක් කියලා. right මෙහෙම ලියාගමු. ඍජු කෝණාශ්‍රාකාර ලෙස දක්වනු ලබන දත්ත සමූහයක් ඍජු කෝණාශ්‍රාකාර ලෙස දක්වනු ලබන දත්ත සමූහයක් න්‍යාසයක් ලෙස හැඳින්වේ. න්‍යාසයක් ලෙස හැඳින්වේ. මෙහිදී පේලි හා තීරවලින් වෙන් වෙන් වශයෙන් දක්වනු ලබන දත්තයන් අර්ථ ගැන්විය හැකිය. ඒ පහලින් ලියන්න. එලෙස පහත දැක්වෙන දත්ත සමූහය න්‍යාසයකින් නිරූපණය කරමු.
න්‍යාසයකින් නිරූපණය කරමු. right? මේක ලියලා මේක දාගන්න පහලින් මෙතන තුල්්‍ය ලකුණ කියලා ඊතලයක් තියෙන ළමයි ඊතලේ දෙපැත්තම තියෙන එක. right? මේක ලියන්න එපා. මේක ලියාගමු වීඩියෝ එක පෝස් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේක ලියා ගන්න. right? එහෙම ලියාගත්තට පස්සේ අපි යමු පහලින් ඉහත දැක්වෙන ඍජුකෝණාස්නාකාර දත්ත සමූහයේ ඉහත දැක්වෙන ඍජුකෝණාස්නාකාර දත්ත සමූහයේ පීලි මගින් ළමයින්ද තීර මගින් විෂයන්ද නිරූපණය වේ. තීර මගින් විෂයන්ද නිරූපණය වේ. තීර මගින් විෂයන්ද නිරූපණය වේ. right? පහලින් ලියා ගන්නා ඉහත දත්ත සමූහයේම පහත පරිදිද වගුගත කර දැක්විය හැකිය. පහත පරිදිද වගුගත කර දැක්විය හැකිය. වගුගත කර දැක්විය හැකිය. වගුගත කර දැක්විය හැකිය. එයට අනුරූප න්‍යාසයද සලකා බලමු. එයට අනුරූප න්‍යාසයද සලකා බලමු. right? හරි. මේකත් සටහන දාගමු. ඕකත් දාගන්න සටහන. right? ඕකත් වීඩියෝ එක පෝස් කරලා සටහන දාගන්න. අපි න්‍යාස කීපයකට උදාහරණ කීපයක් ලියා ගමු ළමයි. උදාහරණ කීපයක්. right? තව එකක් ලියාගත්තොත් බලන්න. තව එකක් ලියාගත්තොත් මෙන්න මෙහෙම එකක් ගන්න පුළුවන් නේ. නේද? මෙහෙම එකක් මෙතන ගණිතය විෂය සඳහා ළමයි ලැබූ ලකුණු. අපි අරගමු අමල්, කමල්, සුනිල් කියලා. නේද? කොහොම අරගත්තොත් ගණිතයට 70යි 65යි 90යි කියලා තියෙනවා කියලා. right? ඔන්නෝක අපිට න්‍යාසයක් විදියට දක්වන්න ඕන. මේක න්‍යාසයක් විදියට දක්වන්න පුළුවන් ළමයි මෙහෙම. මේක න්‍යාසයක් විදියට දක්වන්න පුළුවන්. මේ කොටස අයින් කරාම 70යි 65යි 90යි. මේ වගුවේ තීර එකක් තියෙන නිසා මේකේ තියෙන්නේ තීර එකයි. පේලි තුනක් තියෙන නිසා මේකේ පේලි තුනක් තියෙනවා. එතකොට මේකේ පේලි වලින් ළමයි පේලි වලින් ශිෂ්‍යයින් මේ අමල්, කමල්, සුනිල් පේලි වල ඉන්නේ ශිෂ්‍යයින්. තීර වල ඉන්නේ කවුද? ගණිතය. ගණිතය කියන්නේ විෂය. එහෙනම් මේකේ පේලි වල ඉන්නේ ශිෂ්‍යයින්. තීර වල ඉන්නේ කවුද ළමයි? තීර වල ඉන්නේ විෂය. තීර වල ඉන්නේ කවුද? විෂය. right? ඔය විදිහට අපි අරගත්තොත් මෙහෙම මෙතනින් ලක්ෂය
ලක්ෂය මේකේ x කණ්ඩාංකය මේකේ y කණ්ඩාංකය right මේකේ y කණ්ඩාංකය මේකේ x කණ්ඩාංකය y කණ්ඩාංකය x කණ්ඩාංකය මේක අපි ගමු p q r කියලා x කණ්ඩාංකය 0යි y 2යි ඍණ 3යි මේකේ 5යි මේකේ 4යි මේකේ 1යි දැන් මේකේ අයින් කරොත් ළමයි මේකේ අයින් කරොත් අපිට එන්නේ 0 2 ඍණ 3 5 4 1 ඔය විදියට මේකේ පේලි මගින් ඉන්නේ පේලි මගින් බලන්න මේ පේලියේ ඉන්නේ p ඉන්නවා q ඉන්නවා r ඉන්නවා පේලියේ ලක්ෂය තීරයේ ඉන්නේ කවුද බලන්න x කණ්ඩාංකය y කණ්ඩාංකය තීරයේ ඉන්නේ කවුද ළමයි කණ්ඩාංකය ඔන්න ඔය විදියට පුළුවන් අපිට ලැබෙන දත්ත සමූහයක් න්‍යාස මගින් නිරූපණය කරන්න අපිට ලැබෙන දත්ත සමූහයක් න්‍යාස මගින් නිරූපණය කිරීම කරන්න පුළුවන් right ලැබෙන දත්ත සමූහයක් න්‍යාස මගින් නිරූපණය කරන්න පුළුවන් දරුවනේ එක්සාම්පල් කියලා මේ ටිකත් ලියාගමු අපි ඊළඟට යමු න්‍යාසයක් කොහොමද අපි නම් කර ගැනීම කරන්නේ නේද න්‍යාසයක තියෙන මේ සංඛ්‍යාත්මක අගයන් අපි කොහොමද හඳුන්වන්නේ මේ න්‍යාස සම්බන්ධිත විශේෂයෙන් ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියලා න්‍යාස සම්බන්ධයෙන් විශේෂයෙන් ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියලා බලන්න යමු. right. පළවෙනි වීඩියෝ එකට හිමි කාලය ගත වෙලා තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එක තුලින් ඒකෙන් හමු වෙමු. right. ඉතින් මේ පළවෙනි වතාවට තමයි සාමාන්‍ය පෙළ පාඩමක් උගන්වන්නේ. ඒ මොනවා හරි ගැටලු තිබුණොත් ඒව ගණන් ගන්න එපා. ඕගොල්ලොන්ට මම උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරන්නේ. right. මොකද අපි මීට වැඩිය බොහොම සංකීර්ණ දේවල් උගන්වන උසස් පෙළ ගුරුවරු මේ බොහොම පල්ලෙහා මට්ටමට බැහැලා right බොහොම ආයාසයක් අරගෙන ඕගොල්ලොන්ට මේ කොටස කරන්නේ right එහෙනම් ඊළඟ වීඩියෝ තුලින් හමු වෙමු දරුවනේ එතකන් ඕගොල්ලොන්ට ආයුබෝවන්